හරි පුතේ. සියලු දෙනාම පොත් වහන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. සියලු දෙනාම පොත් වහන්න ඉක්මන් කරන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. හොඳට අහගන්න. පුතේ ගිය සතියේ උදයංග සර් ඉගැන්නුවා කෝණ පාඩම අවසන් කරා. ආයේ කෝණ පාඩම කරන්න පුළුවන් උපරිමයටම කරා. කෝණමානයක් අරගෙන ඇවිල්ලා නේ පුතේ සුළු කෝණ පරාවර්ත කෝණ ඔක්කොම හැදුවා. ඔක්කොම අඳින විදිය කියලා දුන්නා. පැහැදිලිද? රයිට්. ගිය සතිය අපි ඉවර කරේ පුතේ ප්‍රැක්ටිකල් විෂයක්. ගිය සතිය ඉවර කරේ මොනවද? ප්‍රැක්ටිකල් පාඩමක්. ඒක ප්‍රැක්ටිකලි කරලා පෙන්නුවා. තාමත් අපිත් එක්ක සිද්ධාන්ත පන්තියට වැඩිය ඔන්ලයින් ක්ලාස් එකේ ළමයි වැඩි. තාමත් ළමයින්ගේ පැමිණීම දුර්වලයි. පැහැදිලිද? ඔන්ලයින් ක්ලාස් එකේ ඊට වැඩිය ගොඩාක් ළමයි ඉන්නවා. දැන් මේ පන්තියට එන ළමයිතුත් ඔන්ලයින් වල හිර වෙලා ඉන්නේ. සමහරුන්ට ඔන්ලයින් අල්ලලා ගිහිල්ලා තියෙන්නේ. පැහැදිලිනේ? හරි. අහගෙන ඉන්න. ලස්සන කතාවක් කියන්න හදා. හොඳට බලාගෙන ඉන්න. ගිය සතියේ පුතේ අපි කතා කරා කෝණයක් කියන්නේ මොකක්ද කියලා. මොකද්ද කතා කරේ? කෝණයක් කියන්නේ මොකක්ද? දන්න කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න කෝණයක් කියන්නේ මොකක්ද? පළමු පන්තියේ අත උස්සන්න පුතේ. කෝණයක් කියන්නේ මොකක්ද? දන්න කෙනෙක් අත උස්සන්න. කෝණයක් කියන්නේ මොකක්ද? නෝට් එකට දුන්නා. පුළුවන් කෙනෙක් අත උස්සන්න බලන්න. ඔන්ලයින් සෙට් එක කො බලන්න අත උස්සන්න. කෝණයක් කියන්නේ මොකක්ද? මොකක්ද පුතේ? තෝනි කියන්නේ. කෝණයක් කියන්නේ මොකක්ද? නෝට් එක හරවලා බලන්න ඉක්මන් කරා. කෝණයක් කියන්නේ මොකක්ද? දැන් නම් කියන නිකන් බෝ පැල ටික වගේ. පොත හරවගෙන. ඔන්නගෙන ඉන්න පුතේ ලස්සනටම කියලා දෙනවා. හොඳටම කියලා දෙනවා. කෝණයක් කියන්නේ මොකක්ද? අහගෙන ඉන්න. කිසියම් සරල රේඛාවක් ඒ මත වූ ලක්ෂයකදී භ්‍රමණය කළ විට කිසියම් සරල රේඛාවක් ඒ මත වූ ලක්ෂයකදී භ්‍රමණය කළ විට මුල් පිහිටුම හා පසු පිහිටුම අතර ඇති විශාලත්වයට කියනවා මොකද්ද පුතේ? කෝණයක් කියලා. පුතේ කෝණයක් කියන්නේ මොකද්ද? කියන්න පුතේ කිසියම් සරල රේඛාවක් ඒ මත වූ ලක්ෂයකදී භ්‍රමණය කළ විට මුල් පිහිටුම පසු පිහිටුම ඊළඟට අපි කතා කරා කෝණ වර්ග. අපේ සිලබස් එකේ තියෙන පුතේ කෝණ වර්ග පහක්. මොනවාද කෝණ වර්ග පහ? කියන්න බලන්න. කියන්න. සුළු කෝණය, ඍජු කෝණය, සරල කෝණය, මහා කෝණය, පරාවර්ත කෝණය. පැහැදිලිද? හරි. ඊළඟට අපි අවසානට කරා පරාවර්ත කෝණ අඳින විදිය. මොකක්ද අපි කරේ? පරාවර්ත කෝණ අඳින විදිය කියලා දුන්නා. එහෙනම් පුතේ පාඩමේ තව චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා. මට දැන් තමයි මතක් වුණේ ඔයාලගේ නෝට් එක බලද්දි. මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ? අංශක අණුව කෝණ ටික වර්ගීකරණය කරේ නෑ නේද? කරේ නෑනේ. ලියන්න
හරි. දැන් හරි. බැටරි මාරු කරා. හරි. දැන් හරි. පුතේ ඉස්සරහට එන්න. මෙතෙන්ද. හරි. දැන් හොඳට හරි. දැන් හොඳට අහගෙන ඉන්න පුතේ. ගිය සතියේ අපිට කරන්න බැරි වුණු කොටසක් තියෙනවා ලියන්න මාතෘකාව මෙහෙම. කෝණ වර්ගීකරණය. මාතෘකාව ලියන්න කෝණ වර්ගීකරණය. කෝණ වර්ගීකරණය. රමේෂ් ඉන්නවද? අතුලයි එක්කොල්ලා. ඉන්නවනම් යස් කියලා දාන්න. හරි. හරි. ලියන්න පුතේ මාතෘකාව කෝණ වර්ගීකරණය. හරි. මේ හරි. කෝණ වර්ගීකරණය. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. එක එක්කෙනා නැගිටිනව පුතේ මේ දේශනය හොඳට අහන් ඉන්න. විදර්ශන කිසිම වැඩක් කරන්න එපා. ආයේ සුපිරියටම කියලා දෙනවා පෑන පැත්තකින් තියන්න. පුතේ කෝණ වර්ග කීයක් තියෙනවද අපේ සිලබස් එකේ? 5යි. කෝණ වර්ග කීයද පැටියෝ? අසරල් කෝණ වර්ග කීයද? 5යි. පළවෙනි එක සුළු කෝණය, ඍජු කෝණය, මහා කෝණය, සරල කෝණය, පරාවර්ත. ඒක අපේ අතින් පෙන්වන්න පුළුවන්. පෙන්වන්න බලන්න. සුළු කෝණය පෙන්වන්න. සුළු කෝණය. ඍජු කෝණය, මහා කෝණය, සරල කෝණය, පරාවර්ත. මේ අත බිඳිලා. ආයිම කියන්න. සුළු කෝණය, ඍජු කෝණය, මහා කෝණය, සරල කෝණය, පරාවර්ත. හරි. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. පුතාලා 6 වසරේදී ඉගෙනගෙන තියෙනව නේද? සුළු කෝණය කියන්නේ මොකක්ද? එනේතෝ සුළු කෝණය කියන්නේ මොකක්ද? ඍජු කෝණ එකකට වඩා අඩු වේව නේද? නමුත් පුතේ 6 වසරේදී ඕක කියන්නේ 7 වසරේදී කියන්නේ වෙන විදියකට. 7 වසරේදී කියන්නේ වෙන විදියට. ආසයිද දැනගන්න? සුළු කෝණය කියන්නේ අංශක 90ට වඩා අඩු කෝණ කියන්නේ. මොකද සුළු කෝණය කියන්නේ? අදින් පස්සේ කට ඇරලා කියන්න මගේ රත්තරම් පැටියෝ. අදින් පස්සේ සුළු කෝණයක් කියන්නේ මොකද්ද? තායක පාරක් කියන්න. අත උසන්න එක තේරුණු කට්ටිය. හරි. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. අහගෙන. ඍජු කෝණයක් කියන්නේ මොකද්ද? ඔව්. මොකද්ද පුතේ ඍජු කෝණයක් කියන්නේ? අංශක 90 කෝණ කියන්නේ පුතේ. අංශක කීයද පුතේ? 90 කෝණ. එහෙනම් කියනවා බලන්න මහා කෝණයක් කියන්නේ මොකද්ද? very good. 90ට වඩා වැඩි 180ට වඩා අඩුයි. කියන්නේ 90ට වඩා මොකද්ද පුතේ මහා කෝණයක් කියන්නේ? 90ට වඩා වැඩි 180ට වඩා අඩු. ඊළඟට කියන්න බලන්න සරල කෝණයක්. ඔව්. සරල කෝණයක් කියන්නේ අංශක 180යි. මොනවද පුතේ හසරල් සරල කෝණයක් කියන්නේ? අංශක 180 කෝණ. කියන්න පුතේ 80 කෝණ. පරාවර්ත කෝණ කියන්නේ මොනවද? 180ට වඩා වැඩි 360ට වඩා අඩු. කියන්න ආයිමත්
ඔන්න දැන් නැටිල්ලක් තියෙයි. ආසද නටන්න? සර් එක්කම නැටිල්ලක් තියෙයි. අනින්න. හා ඔන්න. දැන් ඔයාලා කට ඇරලා කියන්න ඕන මං තනින් තන කියනවා. හා තනින් තන කෙලින් කියන්න. සුළු කෝණයක් කියන්නේ. ඍජු කෝණේ අංශක 90යි. මහා කෝණේ 90ට වඩා වැඩි 180ට වඩා වැඩි. ඊළඟට සරල කෝණේ අංශක 180. පරාවර්ත කෝණේ 180. තේරුණාද? අදින් පස්සේ පුතාලගෙන් කවුරු හරි ඇහුවොත් ඔහොමයි කියන්න. තේරුණාද? එහෙනම් ලියමු පළවෙනි කෝණය. පටපට ගාලා ලියාගමු පුතේ. සුළු කෝණය. සුළු කෝණය. සුළු කෝණය ඇඳලත් පෙන්නන්න. ඉස්සරහින් ලියා ගන්න විස්තරය. සුළු කෝණය. අද අපි සුපිරි පාඩමකට යන්න හදන්නේ. භාග පාඩම. වෙරි මට හොඳටම වෙදි කෙලින් ඉන්න බෑ. අර භාගයක් ගහපු කට්ටිය. අද මං කියලා දෙනවා වෙරි වෙන හැටි. ඉක්මන් කරන්න. යොනාල් මං ඔයාලා දිහා බලන් ඉන්නේ හොඳේ. හරිනේ. නෙත්සර ධනුෂ හරි. කැමරා එක මේ පැත්තේ තිබුණට මං දරුවන්ගේ ඩිස්ප්ලේ එක දිහා බලන් ඉන්නේ. හරි. ඉස්සරහින් ලියන්න පුතේ මොකද්ද සුළු කෝණයක් කියන්නේ? හයියෙන් කියන්නකෝ. අංශක 90ට වඩා ඇහෙන්නේ හයියෙන් කියන්නකෝ අප්පා. ලියන්න. අංශක 90ට වඩා විශාලත්වයෙන් අඩු වූ කෝණ. අංශක 90ට වඩා විශාලත්වයෙන් අඩු වූ කෝණ. විශාලත්වයෙන් අඩු කෝණ. විශාලත්වයෙන් අඩු වූ කෝණ. අංශක 90ට වඩා විශාලත්වයෙන් අඩු වූ කෝණ. හරි ඉක්මන් කරන්න. අංශක 90ට වඩා විශාලත්වයෙන් අඩු වූ කෝණ. හරි. ඒක හරි. ඊළඟ හාදය. කවුද පුතේ දෙවනි හාදය? අල්ලගන්න ඉන්නේ මං ඕකා. ඍජු කෝණය. ලියන්න පුතේ කවුරුත් ඍජු කෝණය. මෙන්න මෙහෙමයි ඍජු කෝණී ලකුණ. ඔන්න ඔහමයි ඍජු කෝණී ලකුණ. ඉක්මන් කරන්න. හරිද පුතේ? හරි. දන්නේ නැති කට්ටිය ඕනනම් ලියා ගන්න මෙන්න මේ ටිකට ඊතලයක් දාලා. ඍජු කෝණී ලකුණ. මේ ලකුණට කියන්නේ ඍජු කෝණී ලකුණ කියලා. ඉවරයි. මරු. ඍජු කෝණී ලකුණ. ඍජු කෝණී ලකුණ. මොකද්ද පෙටියෝ ඍජු කෝණයක් කියන්නේ රත්තරනේ? විදර්ශන මොකද්ද ඍජු කෝණයක් කියන්නේ? අංශක 90ක කෝණයක්. මොකද්ද පුතේ ඍජු කෝණයක් කියන්නේ? ලියන්න පුතේ.
අංශක 90ක විශාලත්වයක් ඇති කෝණ 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 ඍජු කෝණ ලෙස හැඳින්වේ. අංශක 90ක විශාලත්වයක් සහිත කෝණ ඍජු කෝණ ලෙස හැඳින්වේ. ඍජු කෝණ ලෙස හැඳින්වේ. ඍජු කෝණ ලෙස හැඳින්වේ. හරිද පුතේ? හරි. ඊළඟ හාදයක්. ඇහෙන්නේ නැහැ. very good. මොකද පුතේ? මේක ලියපු ගමන් අපි අලුත් පාඩමට යන්. මහා කෝණය. මහා කෝණය. මං ඇඳලා පෙන්නන්නද? මෙන්න මහා කෝණය. මහා කෝණය. ඇඳ ගන්න පුතේ. මහා කෝණ. හරි මහා කෝණය. ඒ පුතේ සුදු නෝනා කියන්නකෝ කට ඇරලා කියන මහා කෝණයක් කියන්නේ මොකද්ද? නටලා කියමු හා. 90ට වඩා වැඩි 180ට ආයිමත් දැන් ලියලි ඉවරයි. අඩෝ පට්ට මරු. අංශක 90කට වඩා වැඩි වූද දැන් පුතේ අංශක 90කට වඩා වැඩි වූද අංශක 90ට වඩා වැඩි වූද අංශක 90ට වඩා වැඩි වූද අංශක 180ට වඩා අඩු වූද අංශක 180ට වඩා අඩු වූද ඉවරයි මරු අංශක 90ට වඩා වැඩි වූද 180ට වඩා අඩු වූද කෝණ කෝණ මහා කෝණ වේ. වැඩි වූද කෝණ මහා කෝණ වේ. 90ට වඩා වැඩි 180ට වඩා අඩු වූ 90ට වඩා වැඩි වූද 180ට වඩා අඩු වූද කෝණ මහා කෝණ වේ. මහා කෝණ වේ. මහා කෝණ වේ. බලමු ඊළඟ එක. ඔට්ටු ඊළඟ එක තනියෙන් ලියනවද? ඔට්ටු ඔට්ටු. ඔට්ටු ඔට්ටු ඔට්ටු. සරල කෝණ. පුතාලට මං අවස්ථාව දෙනවා. මෙන්න මෙහෙමයි සරල කෝණයක් පෙන්වන්නේ ඔහොමයි. පුළුවන් නම් තනියෙන් ලියන්න බලන්න සරල කෝණ.
සරල කෝණ. සරල කෝණ. පුතේ මොනවද සරල කෝණ කියන්නේ? හසි. මොනවද සරල කෝණ කියන්නේ? very good. ලියන්න. මරුබා. අංශක 180ක විශාලත්වයක් සහිත කෝණ අංශක 180ක විශාලත්වයක් සහිත කෝණ සරල කෝණ ලෙස හැඳින්වේ. අංශක 180ක විශාලත්වයක් සහිත කෝණ. හරිනේ ලියලා ඉවරද? අංශක 180ක විශාලත්වයක් සහිත කෝණ සරල කෝණ ලෙස හැඳින්වේ. බලමු අවසාන එක. අංශක 180ක විශාලත්වයක් සහිත කෝණ සරල කෝණ වේ. අවසාන හාදයා මොකද්ද? ඔයාලා ලියන්න. පරාවර්ත කෝණ. මෙන්න මේමයි පරාවර්ත කෝණ පෙන්නන්නේ. අලුතෙන් ආපු ළමයිද ඉක්මන් කරන්න. පරාවර්ත කෝණයක් ඇඳ ගන්න. පරාවර්ත කෝණයක් ඇඳ ගන්න. පරාවර්ත කෝණයක් ඇඳ ගන්න. හරිද පුතේ? පරාවර්ත කෝණ ඇඳ ගන්න. මට කියන්න බිහඳු නැගිටලා හයියෙන් කියන්න පරාවර්ත කෝණයක් කියන්නේ මොකක්ද? අපුඩක් ගහන්න කොළුට හයියෙන්. අලුතෙන් ආපු පුතා නැගිටින්. පුතා හයියෙන් කියන්න පුතේ හයියෙන්. අංශක 180ට වඩා වැඩි 360ට වඩා හරි තේරුණාද? එහෙනම් කවුරු කියමු මොනවද පරාවර්ත කෝණ කියන්නේ? 180ට වඩා වැඩි වූද ලියන්න පුතේ. අංශක 180ට වඩා වැඩි වූද අංශක 180ට වඩා වැඩි වූද 180ට වඩා වැඩි වූද අංශක 360ට වඩා අඩු වූද 180ට වඩා වැඩි වූද අංශක 360ට වඩා අඩු වූද කෝණ මොන කෝණේ? පරාවර්ත කෝණ ලෙස හැඳින්වේ. පරාවර්ත කෝණ ලෙස හැඳින්වේ. හරි. ඇති. මන් ලබන සතිය එක එක්කෙනා නැගිට්ටනවා. ලබන සතිය මං එක එක්කෙනා නැගිටලා කියනවා කියමු බලන්න පරාවර්ත කෝණයක් කියන්නේ මොකද්ද? මම දැන් ඔන්න අහගෙන රියසල් එකක් නේද? මේ ලබන සතියේ පන්තියේ රියසල් එකක්. පුළුවන් නම් උත්තර දෙන්න. සුළු කෝණයක් කියන්නේ අංශක 90ට වඩා අඩු වූ කෝණ. ඍජු කෝණයක් කියන්නේ අංශක 90 සුපිරි. මහා කෝණයක් කියන්නේ 90ට 90ට වඩා වැඩි 180ට වඩා අඩු. ඊළඟට කියන්න සරල කෝණ අංශක 180 කෝණ. පරාවර්ත කෝණ බාරු. හරි. එහෙනම් පුතේ ඔතනින් කෝණ පාඩම අවසానයි. ලියන්න මෙහෙම ඔතනින් ඔපටකින් ඔතන ලියන්න මේ පැන්සලෙන් ලියන්න මෙහෙම. ගෙදර වැඩ. අද බඩ පැලෙන්න hina වෙන පාඩමක් තියෙන. හරි. ලියන්න පුතේ. අද ඔයාලා සියලු දෙනාට හම්බ වෙනෝ ටියුට් එකක්. ඒකේ තියෙන්නේ ඔක්කොම කෝණ. අහගෙන ඉන්නකෝ.
පුතාලට හම්බ වෙනවා කෝණ පාඩමේ ටියුට් එක. හරිද? පුතාලා දන්නවද ඔය ටියුට් එකේ වටිනාකම? එක කොලයක් වුණාට ඒ ටියුට් එකේ වටිනාකම තමයි පුතේ ඔක්කොම තියෙන්නේ වාර විභාග ප්‍රශ්න. අද ඔයාලට ලැබෙනවා ඔන්ලයින් දරුවන්ට ගෲප් එකට වැටෙනවා. ටියුට් එක ගෲප් එකට වැටෙන නිසා print කරගන්න තියෙන්නේ. හරිනේ? ආගෙන ඉන්න. ලියා ගන්න උතරවත් පැන්සලෙන්. කෝණ පාඩමේ සියලුම අභ්‍යාස කරන්න අච්චුපතේ. හරි කමන්න. කරපු කට්ටිය අවුලක් නැහැ. කෝණ පාඩමේ සියලුම අභ්‍යාස කරන්න. කෝණ පාඩමේ සියලුම අභ්‍යාස කරන්න. දෙක අංක 2 උදයංග සර්ගේ ටියුට් එක කෝණ පාඩමේ ටියුට් එක අනිවාර්යෙන් කරන්න. උදයංග සර්ගේ කෝණ ටියුට් එක කරන්න. උදයංග සර්ගේ කෝණ ටියුට් එක අනිවාර්යෙන් කරන්න. ලබන සතියේ සාකච්ඡා කරමු. හරිද? ලබන සතියේ කෝණ පාඩමේ ටියුට් එක සාකච්ඡා කරමු. හරිද? හරි. ලියන්න ඔබ පුතේ කෝණ පාඩම එහෙම රස දෙන්න බෑ. hina වෙන පාඩමක් නෙවෙයි. හැබැයි භාග පාඩම টොප් පාඩමක්. hina වෙන්න පුළුවන් පාඩමක්. ලියන්න මාතෘකාව අලුත් පිටුවකින් පටන් ගන්න භාග. කීවෙනි පාඩමේ? භාග. මේ තව සුබ ආරංචියක් තියෙනවා. ආසයිද දැනගන්න? ආස කට්ටිය අත උස්සන්න බලන්න. මේ ඔයාලගේ සිලබස් එකේ පළවෙනි වාරයට අදාළ පාඩම් ටික කෝණ වලින් ඉවරයි. අඩු තුපිලි සුපිරි 7 වසරේ සිලබස් එකේ පළවෙනි වාරේ සිලබස් එක සම්පූර්ණයෙන්ම අදින් ඉවරයි. දැන් ඔය පටන් ගන්න භාග පාඩම කීවෙනි වාරේ? දෙවනි වාරේ පාඩම් ටික පටන් ගන්න. බය වෙන්න එපා පුතේ. සියලුම සිලබස් එක ඉවර කළා. මැයි මාසේ ඔයාලට පටන් ගන්නෝ පේපර් ක්ලාස් එක. ලබන මාසේ පටන් ගන්නවා. හරිද? ලබන මාසේ පටන් අරගෙන පේපර් ක්ලාස් එක හැමදාම වාර විභාග ප්‍රශ්න පේපරයක් සාකච්ඡා කරනවා. ආයේ ඔයාලගේ ලකුණු හැදෙනවා සුපිරියටම. තේරුණාද? ලකුණු හැදෙනවා නියමෙටම. මගේ වැඩසටහනත් එක්ක සුපිරියටම හැදෙනවා. හරි. අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගන්න භාග. හත. දැන් පුළුවන්. එහෙනම් තියමු. හරි. ලියන්න මාතෘකාව පුතේ භාග. 10 වෙනි පාඩම භාග. භාග. මරු භාග. හරි. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. සුදු. සියලුම දෙනා පෑන පැත්තකින් තියන්න. උදයංග සර් එක එක්කෙනා නැගිට්ටන්න හදා. කොන්ද කෙලින් තියාගන්න. මූසල ජැක් අයින් කරන්න. කොන්ද කෙලි මෙහෙම ගහන ජැක් එක අයින් කරන්න. මූසල ජැක්. හරි. කොන්ද කෙලින් තියාගන්න. මම දැන් මේ දේශනෙන් පස්සේ එක එක්කෙනා නැගිට්ටනවා. ඔන්ලයින් දරුවන්ටත් කියන්නේ හොඳට බලා ගන්න කලින්දු බිනාරා හොඳට අහන් ඉන්න. අහන් හිටියොත් මැච් එක ගොඩ දා ගන්න පුළුවන්. ආගෙන. පුතේ අපේ ළමයින්ට මේ භාග පාඩම බැරි වෙන්න හේතුවක් තියෙනවා. චණ්ඩලතා මක්ක ලියන්නේ. ඈ නිකන් මහා සභා රැස්මේ ලේකම් වත්. පෑන පැත්තකින් තියන්න. ඔය පාට ගන්නේවා ඒව ගෙදරදි කරගන්න. වික්කෝ විනෝක් බලාගෙන ඉන්න. අවධානයෙන් ඉන්න මම ප්‍රශ්න අහන්න. පුතේ ගොඩක් ළමයින්ට මේ භාග පාඩම බැරි වෙන්න හේතුව තමයි මෙන්න මේක. ඒයි මොනවා මිනිහෝ ලියන්නේ? එකපාරක් කිව්වම අහගෙන ඉන්න. භාග පාඩම බැරි වෙන්න හේතුව පුතේ මෙන්න මේක. මෙන්න මේ භාග සහ මෙන්න මේ භාග පටල ගන්නවා. ගොඩක් ළමයින්ට භාග බැරි වෙන්න හේතුව මේ භාග සහ මේ භාග
මේ ළමයි හිතන් ඉන්නේ දෙකම එකයි කියලා. දෙකම එකයි නෙමෙයි පුතේ දෙකක්. සර් අපිට එහෙම තේරෙන්නේ නැහනේ. ඒක තමයි අවුල. හොඳට බලාගෙන ඉන්න හසර මම කියලා දෙනවා වෙනස. මේ යට තියෙන භාග අකුර වෙනස්නේ. මේ මහ ප්‍රාණ බයන්න මේ මොකද්ද? දන්තජ බයන්න. හරිද? දැන් පුතාලට තේරෙන්න ඕන අකුරෙන්ම වෙනස්. මේ භාග වලින් කියන්නේ පුතේ පොල් තෙල් භාග, සබම් භාග, භූමි තෙල් භාග, පෙට්‍රල් භාග, චොක්ලට් භාග, පාම් භාග අන්න ඒවා. හරි. හැබැයි පුතේ මේ භාග කියන්නේ ඒක නෙවෙයි. පැහැදිලිද? ඔබට මම මේ කියන දේ තේරෙනවද? මතක තියාගනින් පුතේ ආදරයට මං ගනින් කියන්නේ. අහගෙන ඉන්න. මතක තියාගන්න මේ භාගයි දෙකක්. පැහැදිලිද? මේ යට තියෙන භාග තමයි අපි එදිනෙදා ජීවිතේ භාවිතා කරන භාග. පොල් තෙල් භාග, පාම් භාග, සබම් භාග, කේක් භාග. ඒ කියන්නේ පුතේ හැම දෙයකින්ම අඩක්. කේක් එකකින් අඩක්. ඒකට කියන්නේ මේ භාග. භූමි තෙල් බෝතලයකින් අඩක්. තේරුණාද? අඩක්. හරි භාගයක්. හැබැයි පුතේ මේ භාග කියන්නේ ඒ භාග නෙවෙයි. පැහැදිලිද? අපි ඉගෙන ගන්න වෙන භාගයක්. එදිනෙදා ජීවිතේ භාවිතා කරන්නේ වෙන භාගයක්. මේ යට භාගය. හැබැයි අපි ඉගෙන ගන්න වෙන භාගයක්. පැහැදිලිද? right. ඔන්න ඕක ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕන. හරිද පුතේ? තේරුණාද? හරි. ඔන්න දැන් උදයංග සර් යනෝ මේ භාග තේරුම් කරන්න යනවා. පෑන පැත්තකින් තියන්න. අහන් හිටියොත් විතරයි මේක තේරෙන්නේ. බලාගෙන ඉන්න. අපේ ගෙදරට ලැබෙනෝ පුතේ එක වගේම කේක් දෙකක්. අවුරුදු සීසන් එකේ ලොකු අම්මයි පුංචි අම්මයි කේක් දෙකක් ගෙනා. කෙලගිලින්න එපා. එක වගේම කෙලලු. මේ එක වගේම කේක් දෙකක්. අම්බේ පුසුඹ රෝස පාට අයිසිං වලින් මල් හදලා. කෙලගිලින්න එපා. ආගෙන මේ කේක් දෙකම එක වගේ. හරිද? හොඳ ඕපදූපයක් කියන්නේ හොඳට අහගෙන ඉන්න. මේක තේරුම් ගත්තොත් භාග තේරුම් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ ගෙදර අම්මයි තාත්තයි හිටියේ නෑ. ගෙදර අම්මා හිටියනම් කේක් එක අපිට කන්න දෙන්නේ නෑනේ. කේක් එක අල්මාරි ගත වෙනවා. අල්මාරි සරණං ගච්ඡාමි කියලා කේක් එක අල්මාරියට යනවා. ඒ මිනිස්සුන්ගේ ගෙදරට යන්නේ ඒ කේක් එකම අරගෙන. හැබැයි ගෙදර කවුරුවත් නොහිටියොත් කේක් එක අපි සතු වෙනවා. ඔන්න දැන් කේක් දෙකම අපේ ගෙදර. අයියයි මායි නංගි. ඔන්න. නංගි ගියා කේක් කපන්න පිහිය ගේන්න. අයියට එච්චර වෙලාවත් ඉවස ගන්න බැරි වුණා. අයියා මොකද කරේ? ඔව් පුතේ. බල්ලෝ කඩන් කෑවා වගේ කෑවා. කේක් එක මෙහෙම ගත්තා දෙකට කැඩුවා. ඉන්නකො. සූර පපා වගේ. ජිම් පපා ඌරු ගිලින්න වගේ. හරිනේ? හරි. නංගි පිහිය ගේනකන් අයියට ඉන්න බැරුණා තියෙන බඩජාරිකමට. මොකද කරේ? කේක් කෑලි අතින් කඩාගෙන කෑව බල්ලෝ කඩන් කෑවා වගේ. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. පුළුවන් නම් උත්තර දෙන්න. මෙන්න මේ කෑල්ල මුළු කොටසින් කවර භාගයක්ද? very good. 6 වසරේ මගේ හිටපු ඇව නම් දන්නෝ. මතකද? මේ කෑල්ල මුළු කොටසින් කවර භාගයක්ද? මතක තියාගන්න පුතේ
කියන්න බැහැ. මේක අර්ථ නොදැක්වේ. ඇයි ඒ? ඇයි ඒ කියලා පස්සේ තේරෙනවා. ඒකේ භාග ගානක් හොයන්න බෑ. කොහෙන් කෑවද කියලා බල්ලෝ කඩන් කාපු වගේනේ පුතා. ඔව්. කුට්ටි කඩන් කාලා තියෙන. නමුත් පුතා මම ගණන්කාරයනේ. මම ඉතින් බල්ලෝ කඩන් කෑව වගේ කෑවේ නැහැ. මම කරේ පුතේ ලස්සනට පිහි අරගෙන happy birthday to you හරියටම සමානව කොටස් 6කට බෙද. දැන් මට කියන්න චණ්ඩලතා මෙන්න මේක මුළු කොටසින් කවර භාගයක්ද? 6න් 1යි. 6න් 1යි. ඒක කියන්න පුළුවන්. දැන් මට කියන්න මොලේ තියෙන එකේ කල්පනා කරලා කියන්න. මෙතන භාගයක් ඇති නොවෙන්නත් මෙතන භාගයක් ඇති වෙන්නත් හේතුව මොකද්ද? මොකද්ද හේතුව? විදර්ශන මෙතන භාගයක් ඇති නොවෙන්නත් මෙතන ඇති වෙන්නත් හේතුව මොකද්ද? very good පුතා. සමසේ බෙදීම. මොකද්ද පැටියෝ? සමසේ බෙදීම. කියන්න පුතේ. ඇහෙන්නේ? එහෙනම් මතක තියාගන්න චණ්ඩලතා, මතක තියාගන්න පුෂ්පතිලක, මතක තියාගන්න. කිසියම් භාගයක් ඇති වෙන්න නම් සමසේ බෙදීමක් තිබිය යුතුයි. පිළිගන්නවද නැද්ද? කිසියම් භාගයක් ඇති වෙන්න නම් සමසේ බෙදීමක් තිබිය යුතුයි. පැහැදිලිද? තේරුණු කට්ටිය අත උස්සන්න. ආයි මරු අත් පහළ දාන්න. ගොඩක් ළමයින්ට ඕක බෑ පුතේ. ගොඩක් ළමයි කටපාඩමින් ගණන් පන්ති යනවා. භාගයක් කියන්නේ මොකක්ද ඇහුවම මෙන්න මෙහෙම. ඇටි කේල් කාපු වල්ලු කුඩු ටික වගේ. එහෙනම් ඔන්න කවුරු හරි ඇහුවොත් විශේෂයෙන් අල්ලපු ගෙදර නැන්දා ඔයාලගෙන් අහනෝ ධෝනි මේනු අද කාගේ අර පන්ති කී? අද ගියේ නැන්ද උදයන්ග සර්ගේ පන්ති ගණන් පන්තිනේ. ඔව්. අද මොනවද ඉගෙනුවේ? අද ඉගෙනුවේ නැන්ද භාග. ඊට පස්සේ මොකක්ද අහන්න ප්‍රශ්නේ? භාගයක් යනු කුමක්ද? මෙන්න මෙහෙමයි කියන්නේ. අහගෙන ඉන්න. මාත් එක කියමු. කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් වලට බෙදා ඉන් කොටසක් හෝ කොටස් කිහිපයක් සැලකීම භාගයක් ලෙස හැඳින්වේ. ආයිමත් කියමු. කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් වලට බෙදා ඉන් කොටසක් හෝ කොටස් කිහිපයක් සැලකීම භාගයක් ලෙස හැඳින්වේ. දැන් ඔන්න කවුරු හරි අහුවොත් කියා ගන්න පුළුවන්ද? ඔතන තියෙන වැදගත්ම වචනේ මොකද්ද? සමසේ. මොකද්ද වචනේ? මොකද්ද වචනේ? තේරුණාද? එහෙනම් මේක ඇඳ ගන්න ඉක්මන් කරන්න. ඕක ඇඳ ගන්න මම ලස්සනට උදයන්ග සර් විස්තර කළ දෙනවා. ඉක්මන් කරන්න. දෙකම ඇඳ ගන්න.
විදර්ශනටත් ඕපදූපයක් තියෙනවා නම් ඊට වැඩි දෙයක් නැහැ. අපි ලස්සනට වැඩේ කරමු පුතේ. ඉක්මන් කරන්න. අද දවසේ හොඳම පන්තිය 7 වසරේ පන්තිය. හොඳට වැඩ කරමු. එහෙම හිටපු. එහෙම හිටපු. හරි. යටින් ලියන රත්තරනේ මෙහෙම ලියන්න. යටින් ලියන මෙහෙම. රතු නෙමෙයි. වැදගත් පෑනකින් ලියලා කොටු කරමු. කවුරු හරි ඇහුවොත් භාගයක් යනු කුමක්ද කියලා බය නැතුව කියන්න. ලියන්න. ලියන්න. කිසියම් පූර්ණ දෙයක් හිමින් ලියන්න. කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් වලට බෙදා කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් වලට බෙදා ඉන් කොටසක් හෝ කොටස් කිහිපයක් සැලකීම භාගයක් ලෙස හැදීම. මහා ප්‍රාණ බයයි. කොටසක් හෝ කොටස් කිහිපයක් සැලකීම භාගයක් ලෙස හැඳින්වෙනවා. භාගයක් ලෙස හැඳින්වෙනවා. හරි. භාගයක් ලෙස හැඳින්වෙනවා. හරි. හරිනේ. හයි. භාගයක්. හරි. කොටු කරගන්න පුතේ ඕක. ඉන්දිකය දෝනි කොටු කරගන්න ඕක සම්පූර්ණ. කොටු කරගන්න. කොටු කරගන්න. හරි. හරිනේ. හරි. පුතේ පුතාලේ ගාව highlight pen එකක් තියෙනවා නම් highlight කරගන්න සමසේ කියන වචනේ. සමසේ කියන වචනේ highlight කරන්න. හරි. සමසේ කියන වචනේ highlight කරන්න. සමසේ කියන වචනේ highlight කරන්න.
සමසේ කියන වචනේ highlight කරන්න. හරිද? හරි. සමසේ කියන වචනේ highlight කරන්න. හරි. අපේ කවුම දීලා එහෙම දැන් නැතුව ඇති. කවුම දීලා. ඉස්සර හිටපු හොඳ දක්ෂ ශිෂ්‍යයෝ. කවුම දී කියලා දරුවෙක් කියලා මතකද? ඔන්ලයින් ඉන්නවත් දන්නේ නැහැ. හරි. පුතේ. දැන් පෑන පැත්තකින් තියන්න සුපිරි දෙයක් කියන්න හදන්න. සුදුනෝනා. පෑන පැත්තකින් තියන්න සුපිරි දෙයක් කියන්න හදන්න. මට කට ඇරලා කියන්න දන්න පුතාලා 5න් 3 කියන එකේ තේරුම මොකද්ද? පුළුවන් නම් කියන්න ඔබ සැබෑ දක්ෂ. දැන් නවත්ත ගන්න. බුදු අම්මේ හා පට්ටපල් කෙපර කෙලිනවා. අහගෙන පුතේ 5න් 3 කියන එකේ තේරුම හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් 5කට බෙදා ඉන් 3ක් සැලකීම. කියන්නයි මතා. කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් 5කට බෙදා ඉන් 3ක් සැලකීම. දෝනි නැගිටින්. ඔයා මොකද්ද 5න් 3 කියන එකේ තේරුම? කොටස් 5කට බෙදා ඉන් 3ක්. ඇඟිල්ල දිහා බල බල ඉන්නේ පුතේ. අර අම්මා දැන් ඇවිල්ලා දවසේම ඔයාලත් එක්කනේ ඉන්නේ. අනේ පැටියෝ වැඩ කරන්නකො මොකද්ද කරන්නේ? මම බලනකොට මෙන්න මෙහෙම ඇඟිල්ල දිහා බල බල ඉන්නේ. හරි අහගෙන ඉන්න. සුදු අහන් හිටියේ නෑ ඔයා. සමසේ කියන වචනේ නැත්තම් වැරදි. කියන්න. කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් වල 5කට බෙදා ඉන් 3ක්. තේරුණාද? පුළුවන් නම් කියන බලන්න 7න් 5 කියන එකේ තේරුම. සමසේ කොටස් 7කට ඉන් පට්ට ඔන්න දැන් තමයි ට්‍රැක් එකට වැටුනේ. තව එකක් දෙන්නම්. 10න් 3 කියන එකේ තේරුම. අත උස්සන්න තේරුණු කට්ටිය. දැන් ඔය 3 ලියලා ඉස්සරහින් ලියා ගන්න කියවන විදිය ඉක්මන් කරන්න. ඔය දැන් කියවපු විදියට ලියා ගන්න ඉක්මන් කරන්න. පළවෙනි එක ලියන්න කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් 5කට බෙදා 3ක් සැලකීම. හරි. කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් 5කට බෙදා 3ක් සැලකීම. ඉක්මන් කරන්න. අනිත් එක ලියන්න. විතුල් ලිව්වද? ඉක්මන් කරන්න. 3ම ලියන්න පැටියෝ.
ගොඩක් ළමයි දන්නේ නැහැ පුතේ 5න් 3 කියන එකේ තේරුම. ඇහුවට පස්සේ උඩ බිම බලන්න. මගෙන් ඉගෙන ගන්න ළමයි මොන ඉස්කෝලේ මොන පන්තියක හිටියත් ඒ කට්ටියන්ට ගණන් පුළුවන් වෙන්න ඕන. ඒ මගේ හැටි. මම ඒ ගානට උගන්වනවා. හරි. පළවෙනි එක ලියලා ඇත්තේ මෙහෙම කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් 5කට බෙදා ඉන් 3ක් සැලකීම. දෙවෙනි එක ලියලා ඇති කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් ඉන් 5ක් සැලකීම. ඊළඟ එක කිසියම් පූර්ණ දෙයක් සමසේ කොටස් 10කට බෙදා සැලකීම. අත උසන්න මේක හරි කාණ්ඩේ. අවංකෙම හරි කාණ්ඩේ. සුපිරි මරු පට්ට. හරි. ඊළඟට ලියන්න පුතේ මෙහෙම. ඒකක භාග මාතෘකාව ලියන්න. ඒකක භාග මාතෘකාව ලියන්න පැටියෝ. ඒකක භාග ඒකක භාග මාතෘකාව ලියන්න ඒකක භාග. තෝනි 6 වසරේ හිටියනම් ඔබ දන්නෝ ඒකක භාග කියන්නේ මොනවද? ඇහෙන්නේ නැහැ. ඔව් ඒකක භාග කියන්නේ ලවය එකක් වූ භාග කියන්න පුතේ. ඇහෙන්නේ නැහැ. උදාහරණ ටිකක් කියමු බලන්න. 7න් 1 8න් 1 10න් 1 20න් 1 ඕනම එකක් 100න් 1000න් ඕනම එකක්. හරි. එහෙනම් ලියන්න පුතේ. ලියන්න. කිසියම් භාගයක ලවය එකක් වේ නම් කිසියම් භාගයක ලවය එකක් වේ නම් කිසියම් භාගයක ලවය එකක් වේ නම් ලවය එකක් වේ නම් එම භාග මොන භාගද? ඒකක භාග ලෙස හැඳින්වේ. එම භාග ඒකක භාග ලෙස හැඳින්වේ. ඒකක භාග ලෙස හැඳින්වේ. මෙන්න මේ උදයන්ක සර් වගේ උදාහරණ 5ක් විතර ලියන්න පුතේ. ඒකක භාග ලෙස හැඳින්වේ. රාමසිංහ ගොඩ දවසක ඉක්මන් කර. උදාහරණ මං 4ක් ලියලා තියෙනවා පුතාලත් 2ක් විතර ලියා ගන්න. සෑම විටම ලවය එකක් වෙනවා නම් ඒවට කියනවා පුතේ ඒකක භාග කියලා. උඩ එක. අවය කියන්නේ උඩ, හරක කියන්නේ යට, හරය. ඔව් මම 4ක් දීලා තියෙනවා පුතාලා කැමති ටිකක් ලියා ගන්න. හරි. හරිද පුතේ? හරි. ඒකක භාග. දැන් ළමයිට හිතෙනවා ඇති මෙහෙම සර් ආගෙන ඉන්න. සර් මොකද මේ 6 වසරේ තියරිත් උගන්වන්නේ? හේතුවක් තියෙනවා. දැම්ම තේරෙන්නේ නැහැ. 7 වසරේ ඉගෙන ගන්න නම් පුතේ 6 වසරේ දැනුම හොඳට තියෙන්න ඕන. 7 වසරේ ඉගෙන ගන්න නම් 6 වසරේ දැනුම හොඳට තියෙන්න ඕන. තේරුණාද? ඊළඟට ලියන්න මාතෘකාව. මේ උදාහරණ ලිව්වද 5ක් විතර? ඊළඟ එක ලියන්න.
නියම භාග. මේකට තව නමක් කියනවා. තත්ත්‍ය භාග. තට්ට භාග නෙමෙයි හොඳේ. තට්ට භාග කියන්නේ වෙන එක. තත්ත්‍ය භාග. නියම භාග. තත්ත්‍ය භාග. ඉක්මන් කරන්න. තත්ත්‍ය භාග. හරි. මොනවද පැටියෝ නියම භාග කියන්නේ? මැනික 6 වසරේ හිටපු ළමයි නම් දන්නෝ. මොනවද පැටියෝ නියම භාග කියන්නේ? තත්ත්‍ය භාග කියලා දන්නෝ බා? නියම භාග කියන්නේ තත්ත්‍ය භාග කියලා මම දන්නවා. අපේ දෝනි කියන්නේ රෝස පාට දෝනි. අයියෙන් කියන්නේ. ඔයා නියම භාග කියන්නේ මොනවද? ඔයා දකින්නකොට මට ડોක්ටර් කෙනෙක් නැවිලා පේනවා. කියන්න බෑ අනාගතේ ડોක්ටර් කෙනෙක් දන්නේ. කියන්න බෑ. ඇහෙන්නේ නැහැ. ඔයාලා දකින්නකොට නිකන් පොල් කඩන සීන් එකක් වගේ මතක්. සුදු. හරි වාඩි වෙන්න. ආගෙන ඉන්න සුදු නෝනා. නියම භාග කියන්නේ මෙන්න මේවා. චන්දතිලක අහගෙන ඉන්න. යටට වඩා උඩ චූටි. හරයට වඩා ලවය කුඩා නම් ඒවට කියනවා මොනවද පුතේ? නියම භාග. තේරෙනවද පුතේ? දැන් ඇද කළාම මගේ දත් ටිකක් දැන් ඉස්සරහට එයි. අර මෙහෙම කොහම කළා? විරිත්තලා. මොනවද මේ විදර්ශන පැටියෝ අනේ කතා කරන්නකෝ ගුරුවරයාත් එක්ක කතා කරන්න. මොනවද පුතේ නියම භාග කියන්නේ? හරයට වඩා ලවය කුඩා භාග. ළමයි මතක තියාගන්නේ යටට වඩා උඩ චූටි ඒවා. කියන්න පුතේ? තේරුණාද? ඔව්. හරකට වඩා ළමයා චූටි වෙන්න එපා. හදිස්සියෙන් හරි හරකට වඩා ළමයා ලොකු වුණොත් හරකයි තුනටිය දෙකට කැඩලා යනවා. සුදු මහත්තයා තේරුණාද? එහෙනම් මට කියන්න නියම භාග කියන්නේ මොනවද? හරයට වඩා ලවය කුඩා වූ භාග. ලියන්න පුතේ. හරයට වඩා හරක නෙවෙයි බං හරය. හරයට වඩාලු. හරයත් නෙවෙයි හරය. හරයට වඩා ලවය කුඩා වූ භාග. හරයට වඩා ලවය කුඩා වූ භාග. හරයට වඩා ලවය කුඩා වූ භාග. මොනවාද? නියම භාග නොහොත් තත්ත්‍ය භාග ලෙස හැඳින්වේ. නියම භාග නොහොත් තත්ත්‍ය භාග ලෙස හැඳින්වේ. නියම භාග නොහොත් තත්ත්‍ය භාග ලෙස හැඳින්වේ. තට්ට භාග නෙමෙයි තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග ලෙස හැඳින්වේ. හරි. තත්ත්‍ය භාග ලෙස හැඳින්වේ. හරි නේ පුතේ? හරි. උදාහරණ ලියන්න 5ක් 6ක් ලියා ගන්න. යටට වඩා උඩ චූටි ඒවා. යටට වඩා උඩ චූටි ඒවා 5ක් 6ක් ලියා ගන්න. ඉක්මන් කරන්න. 5න් 3 10න් 7 10න් 7 ඕන එක. 100න් 3 ඕන එක. හැබැයි කොන්දේසි. හරි ඉක්මන් කරන්න. කොන්දේසිය යටට වඩා
උඩ මොකද වෙන්න ඕන? චූටි වෙන්න ඕන. යටට වඩා උඩ චූටි වෙන්න. තේරුණාද? ඔව්. මේ ඔයාලා මට කෙලින් උත්තරයක් දෙනවද? ආදරේ නම්. පුතාලා දන්නවද ලෝකේ තියෙන හොඳම පාඩම් කිරීමේ ක්‍රමය මොකක්ද? සුපිරි. අද ගිහිල්ලා මේ ටික වෙන කෙනෙක්ට කියලා දෙන්න. මල්ලිට හරි බල්ලට හරි කමන්න. හරිද? කාට හරි මේ ටික කියලා දෙන්න. මාර විදියට ඔලුවට වදිනවා පුතා. මාර විදියට ඔලුවට වදිනවා. තමසිය ගඬුයි. පොල් බුරු. අන්න එහෙම කියලා සැරකලා ගන්න. උදාහරණ පහක් ලිව්වද? යටට වඩා උඩ චූටියව ලිව්වද? හරි. ඊළඟ එක ලියන්න විෂම භාග. ඔන්න 7 වසරේදී ඉගෙන ගන්න භාගයක්. විෂම භාග. ඕක 6 වසරේදී අපි ඉගෙන ගත්තේ නැහැ. විෂම භාග. මට මතකයි මේ විෂම භාග කියලා ෆිල්ම් එකක් ආවා. මතකද? හරි. දැන් පෑන පැත්තකින් තියන්න. ධෝනි කොන්ද කෙලින් තියාගන්න. උදයන්ක සර් ආදරයට කියන්නේ බනින්නේ නැහැ. හරි. මේ පුතාලා දන්නවද විෂම කියන එකේ තේරුම? මොකක්ද? වෘෂණ නෙවෙයි. ඒ වෙන එකක්. වෘෂභ කියන්නේත් වෙන එකක්. මං අහන්නේ විෂම කියන එකේ තේරුම දන්නවද? පුතේ මතක තියාගන්න. චණ්ඩතිලක මොකද්ද මිනිහෝ කරන්නේ යටට බහැලා? ඔළුවට දෙනවා නම් ඔහොම ඉන්න. සුදු ආගෙන ඉන්න. විෂම භාග කියන්නේ පුතේ විෂම කියන්නේ වෙනස් කියන එක. ඒයි විෂම කියන්නේ මොකද්ද පුතේ? වෙනස්. වෙනස් කියන එක. පැහැදිලිද? එතකොට පුතේ වෙනසක් තියෙනවද මුගේ? පුතේ මුගේ වෙනසක් තියෙනවද? ඔව්. ඔව්. හරකට වඩා ළමයා ලොකුයි. අන්න ඒකට තමයි කියන්නේ මොනවද පුතේ? විෂම භාග. යටට වඩා උඩ ලොකුයි. යටට වඩා උඩ ලොකුයි. පැහැදිලිද? මෙන්න මේවට මොනවද කියන්නේ පුතේ? විෂම භාග. මොනවද දෝනි කියන්නේ? විෂම භාග කියලා කියනවා. තේරුණාද? අත උසන අවංකෙම තේරුණු කට්ටිය. එහෙනම් ලියමු පුතේ මෙහෙම. තේරුණාද පුතේ? ලේසිනේ. තේරුණානේ? දැන් හරයට වඩා යන පුතේ හරයට වඩා ලවය විශාල වූ භාග. හරයට වඩා ලවය විශාල වූ භාග. හරයට වඩා ලවය විශාල වූ භාග. විෂම භාග ලෙස හැඳින්වේ. හරයට වඩා ලවය විශාල වූ භාග. විෂම භාග ලෙස හැඳින්වේ. හරයට වඩා ලවය විශාල වූ භාග. විෂම භාග ලෙස හැඳින්වේ. හැඳින්වේ. ඔව්. නෑ නෑ තා චුට්ටයි තියෙන්නේ. එතකොට පාඩම ඉවරයි. පොතේ පොටි උරණයි කියලා බැහැනීත් අපිට වැඩ කරන්නේ. පුතේ හරයට වඩා ලවය විශාල භාග විෂම භාග ලෙස හැදින්වේ. මෙන්න මං උදාහරණ 3ක් දුන්නා. පුතාලත් ලස්සන ටිකක් ලියා ගන්න උදාහරණ. ලස්සන උදාහරණ 2 3ක් ලියා ගන්න තනියෙන්. හරයට වඩා ලවය විශාල භාග
විෂම භාග ලෙස හැඳින්වේ. හරියට වඩා ලව්‍ය විශාල භාග විෂම භාග ලෙස හැඳින්වේ. හරි. මෙන්න අද දවසේ අවසාන මාතෘකාව. ලියන්න මාතෘකාව මිශ්‍ර සංඛ්‍යා. ලියන්න මාතෘකාව. සමහර ගුරුවරු ගන්නනලු මිශ්‍ර භාග කියලා. ඒක පට්ටපල් වැරදි. මිශ්‍ර භාග කියලා එකක් අපේ සිලබස් එකේ නැහැ. විතුන්. මොකද නම? මිශ්‍ර සංඛ්‍යා. මොනවද මේවට කියන්නේ? ඇන්නේ. කටහැරලා කියන්නේ මිශ්‍ර සංඛ්‍යා. හරි. මිශ්‍ර සංඛ්‍යා. හරි. දැන් සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. උදයංග සර් උගන්වනෝ මේක ආයේ ජීවිත කාලෙම අමතක නොවේ. ඒයි ජීවිත කාලෙම අමතක නොවෙන්න උගන්වනවා. පෑන පැත්තකින් තියන්න. කොන්ද කෙලින් තියාගන්න. දකුණේ පැටව සිංහ පැටව. ආම්බෝ කොබලන් සිංහය වගේ ඉන්න බලන්න. කැත විතරක්. හරි කමන්නේ. අහගෙන පුතේ අපේ ගෙදරට එක වගේම කේක් 3ක් ගේන. අම්මා දැන් නවත්ත ගන්න. පාට රවුම් ගහන්න අමාරු නම් කොටු ගැහුවක් කමන්නේ. පොඩක් අහගෙන ඉන්න. කියලා දෙන වෙලාවට වල්පල් දොඩවලා තියරිය ඔලුවට දාගන්න යන්න නැතු වෙන්න එපා. අහගෙන ඉන්න. ඉගෙන ගන්න වෙලාවේ වල්පල් කියවන්න එපා. පැහැදිලිද? ඔබටත් කරදරයක්, ළඟ ඉන්න කාටත් කරදරයක්, මටත් කරදරයක්. අහගෙන ඉන්න. පුතේ අපේ ගෙදරට එක වගේම කේක් 3ක් ගේනවා. මාර රසයි. රෝස පාට අයිසිං ගාලා, තැඹිලි පාට මලක් මැදින් තියලා, පට්ට රසයි. කෙලගිලින්න එපා. කෙලගිලින්න එපා. ඉන්නකො. අපේ අයියා පුතේ පැන්න ගමන් කේක් එකක් කෑවා. කේක් 5ක් වුණත් කන්න පුළුවන් බඩක් එයාට තියෙනවා. මටත් තියෙනවා. ඒක පරම්පරාවෙන් එන එකක්. මටත් ඉතින් පුතා සෙකන්ඩ් වෙන්න බෑනේ. මමත් සම්පූර්ණ කේක් එකක් ගිලලා දාන්න. ගොදුරු ගිලින්න වගේ. කේක් එකක් ගිලිනවා. හැබැයි පුතේ අපිට ඉන්නෝ නංගි කෙනෙක්. නංගි චූටි. සාමාන්‍යයෙන් ගෑල් ළමයි එහෙම ලොකුවට කන්න බොන්න අඹන්නේ නෑනේ. මේ මගුල් ගෙවල් වල එහෙම ගියාම මෙන්න එහෙමයි කන්නේ. පත් හැන්දයි බෙදා ගන්න. අපේ නංගිත් එහෙමයි. මගුල් ගෙවල් වල දාන ගෙවල් වල එහෙම ගියාම බත් හැන්දක් බෙදා ගන්න. කුකුල් මස් කෑල්ලයි. ගෙදර ඇවිල්ලා අපිට කියනවා බඩගිනි. බොරු සෝබනේට කාලා පිරිමි ළමයි එහෙම නැහැ. බුදු සරණයි දෙවි පිහිටයි බත් එක බෙදාගත්තම මූණ පේන්නෙත් නැහැ. වේර පැලඳුවා වගේ කන්න. හරි? මගුල් ගෙවල් වල එහෙම ගියාම මාර සතුටුයි මේ ගෙදර මිනිස්සුયો. ඒ කනවනේ හොඳට අහගෙන. අපි නම් ඉස්සෙල්ලා පුතේ බෙදාගන්නේ බත් නෙවෙයි. මොනවද බෙදාගන්නේ? නෑ. අපි බෙදාගන්නේ කුකුල් මස් ඉස්සෙල්ලා. බෙදලා බත් චුට්ටක් උඩින් දානවා. අයි පුතා යට නිදානේ වගේ තැම්පත් කරන කුකුල් මස් ටික. බත් ටිකක් දාලා ඊට පස්සේ බොරුවට එළවලුට එක තුනක් බෙදලා ෂේප් එකේ යනවා. අයි හොල්ලන්න බෑ යට මෙහෙම හෙල්ලෙනවා. මස්නේ පුතා. හිමින් ගාලා ගිහලා එහෙම ටේබල් එක වාල්ලා අනනනෙහි මැණික් මතු වෙනවා. හරි. නිදන් හාරන්න වගේ කන්න. ආගෙන. ඒ නිසා ගොඩක් මිනිස්සු අපි එනවට කැමති. හොඳට කනවනේ පුතා. ආගෙන. හරි. සුදු.
ගෑල්ලමයිට ඉතින් එහෙම කන්න බෑනේ. ඒ නිසා අපේ නංගි කන්නේ හතරකට බෙදලා කෑල්ලක් කන. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මට කෙලින් උත්තරයක් දෙන්න. පොඩි ප්‍රශ්නයක් අහනවා. පුතේ මේ වෙනකොට මමයි අයියයි නංගි කොච්චර කේක් කාලද? මේ වෙනකොට මමයි අයියයි නංගි කොච්චර කේක් කාලද? දෙකයි. ඔව් අන්න හරි. සම්පූර්ණ දෙකකුයි තවත් හතරෙන් එකක්. පැහැදිලිද? දෙකයි හතරෙන් එක. මෙන්න මේවට කියනවා පුතේ මිශ්‍ර සංඛ්‍යා. මොනවද කියන්නේ? ඇහෙන්නේ මේකට කියන්නේ පුතේ පූර්ණ සංඛ්‍යා කොටස. පූර්ණ සංඛ්‍යා කොටස. මේකට කියන්නේ පුතේ භාගික කොටස. මොකද්ද? භාගික කොටස. එතකොට පුතේ පූර්ණ සංඛ්‍යාවකුයි භාගිකුයි මික්ස් වෙච්ච නිසා මේකට කියනවා මොනවාද නම? මිශ්‍ර සංඛ්‍යා. ඒයි මොකද්ද? ඌ සෙරෙප්පු හදනවා. මොකෝ පරම්පරාවෙන් එන එකක්ද? සෙරෙප්පු හදන කර්මාන්තේ අනුන්ගේ සෙරෙප්පුවක් කරගෙන මිනිහා හදනවා. අහන් ඉන්න මිනිහෝ සල්ලි දීලානේ පන්තියට එන්නේ. අහිංසක දෙමාපියෝන්ගේ සල්ලි. ඌ සෙරෙප්පු හදනවා. මෝඩකමනේ. ආගෙන ඉන්න. ඒ ඔයගේ පෑන මොකෝ අතේ? කොයි වෙලාවෙද? ලියන මහත්තයෙක්ද? පෑන පැත්තකින් තියන්න. උගන්නන වෙලාවට පෑන අතේ තියෙන තහන. ආගෙන ඉන්න. සුදු මට කියන්න අපි මේ දේශනේ පිට යනවා. පූර්ණ සංඛ්‍යාවකුයි මිශ්‍ර සංඛ්‍යාවකුයි එකට මික්ස් වුණාට පස්සේ මොනවද කියන්නේ? මිශ්‍ර සංඛ්‍යා. මොනවද කියන්නේ? පැහැදිලිද? එහෙනම් අයියයි මායි නංගි කොච්චර කේක් කාලද? සම්පූර්ණ කේක් දෙකයි තවත් හතරෙන් එකක්. මෙන්න මේවට තමයි කියන්නේ පුතේ මොනවද? මිශ්‍ර සංඛ්‍යා. මොනවද කියන්නේ? අත උස්සන්න තේරුණු කට්ටිය. මේ රූප සටහන ඇඳලා මේකත් ඇඳ ගන්න. මම යටින් දෙන්නම් නෝට් එක ඉක්මන් කරන්න. ඇඳ ගන්න ඉක්මන් කරන්න. පුතේ උදයන්ග සර් බලන්න පූර්ණ සංඛ්‍යාව ලොකුවට ලියලා. භාගෙ ටිකක් මැදින් ලියලා චූටියට ලියන්න ඕන. මිශ්‍ර සංඛ්‍යා ලියන විදියක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඉක්මන් කරන්න.
තා වෙලාව ඕන කියන කාණ්ඩයත් උස්සන්න බලන්න ඔන්ලයින් කරු. ඉක්මන් කරන්න. පේනවා අත උස්සන කට්ටිය. ඉක්මන් කරන්න. හරි සුදු ලිව්වද? හරි. මෙතන ලියලාද බලන්න පූර්ණ සංඛ්‍යා කොටස. ලිව්වද? මෙතන ලිව්වද බලන්න භාග සංඛ්‍යා කොටස නැත්නම් භාගික කොටස. ලියලාද? අනිවාර්යෙන් ඔය ලියන්න ඕන හොඳේ. හරි. එහෙනම් ලියන්න මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න යටින් ලියන්න. ලියලා කොටු කරගත්තත් කමන්නේ ඒ තරම් වටිනවා. highlight කරත් කමන්නේ ලියන්න. මිශ්‍ර සංඛ්‍යා යනු මිශ්‍ර සංඛ්‍යාවක් යනු කියලා ලියලා කමාවක් දාලා යටින් ලියන්න. මිශ්‍ර සංඛ්‍යාවක් යනු මෙන්න මෙහෙම. මිශ්‍ර සංඛ්‍යාවක් යනු කියලා ලියලා කමාවක් දාලා යටින් ලියන්න. මිශ්‍ර සංඛ්‍යාවක් යනු කියලා ලියලා කමාවක් දාලා යටින් ලියන්න. පූර්ණ සංඛ්‍යාවක් සහ ලියන්න. පූර්ණ සංඛ්‍යාවක් සහ පූර්ණ සංඛ්‍යාවක් සහ භාග සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් සහ භාග සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් සහ භාග සංඛ්‍යාවක් එකට එකතු වීමෙන් පූර්ණ සංඛ්‍යාවක් සහ භාග සංඛ්‍යාවක් එකට එකතු වීමෙන් එකට එකතු වීමෙන් මොකද හැදෙන්නේ? ඇහෙන්නේ? මිශ්‍ර සංඛ්‍යා නිර්මාණය වේ. මිශ්‍ර සංඛ්‍යා නිර්මාණය වේ. මිශ්‍ර සංඛ්‍යා නිර්මාණය වේ. මිශ්‍ර සංඛ්‍යා නිර්මාණය වේ. හරි. මිශ්‍ර සංඛ්‍යා නිර්මාණය වේ. හරිද පුතේ? එහෙනම් මට කියන්න පුතේ අද තේරුණාද මිශ්‍ර සංඛ්‍යාවන් නිර්මාණය වෙන හැටි? අත උස්සන්න තේරුණු කට්ටිය. අවංකෙන් අත උස්සන්න තේරුණා නම් මිශ්‍ර සංඛ්‍යාවන් නිර්මාණය වෙනු හැටි තේරුණානේ? right. එහෙනම් ලියන්න මාතෘකාවක් අතිවිශේෂ මාතෘකාවක්. ලියන්න පුතේ මාතෘකාව අතිවිශේෂ මාතෘකාවක්. පුතේ අද චුට්ටක් ලියන්න තියෙනවා. නමුත් ඔන්න දැන් තමයි ගණන් ටිකට ආවේ. මෙච්චර වෙලා තිබුණේ සිලබස් එක පොඩ්ඩක් තේරුම් කරලා දුන්නා. දැන් තමයි ගණන් ටිකට බැස්සේ. ලියන්න මාතෘකාව. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් බවට පත් කිරීම. මාතෘකාව ලියන්න පුතේ. විදර්ශන ලියන්න මාතෘකාව. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් බවට පත් කිරීම. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් බවට පත් කිරීම. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් බවට පත් කිරීම. විෂම භාගයක් බවට පත් කිරීම. හරි. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. ආයි උදයන්ග සර් කියලා දෙනවා සුපිරියටම.
පෑන පැත්තකින් තියන සියලු දෙනා මතක තියාගන්න මහත්තයෝ මං ගැන මං කියනකොට පොඩි කැතගතියක් තියෙනවා. නමුත් මේක කියන්න වෙනවා. ගිය පාර සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රදේශයේම හොඳම රිසල්ට් මගේ. ඊට උඩින් පාරත් ඒ වැඩිම ප්‍රතිශතයක් තිබුණේ මට. ඇයි කියලා දන්නවද? ඇයි? අංක 1 පන්තියේ විනය. මගේ පන්තිවල කොළ කෑලි වලින් ගැහිලි ගුරුවරයාට වැරදුනාට පස්සේ හූ කියන ඒවා මගේ පන්තිවල නැහැ. ඔයාලුණත් පේනෝ මේ විදිහටම තමයි 11 වසර උගන්වන්නේ. 11 වසර එකෙක්ටවත් මීන් ගාන සද්දයක් තියන්න බෑ. එහෙම වුණොත් කාඩ් එක අතට දීලා තමයි කන්ට ගහන්නේ. පැහැදිලිද? ක්වොලිටියක් නැතුව උගන්වන්නට වැඩිය හොඳයි පුතේ උගන්වන්න නැතුව ඉන්න එක. ඔයාලා සියලු දෙනාම පෑම් පැත්තකින් තියන්න කිව්වම පැත්තකින් තියන්නම ඕන. මොකද හේතුව උගන්වන වෙලාවට අතේ කිසියම් හෝ දෙයක් තිබුණොත් මෙලෝ දෙයක් ඔළුවට යන්නේ නැහැ. පෑන පැත්තකින් තියන්න. පුතේ පුතාලා දන්නවද චිවන්නේ නැන්ද? මුදුසුලංගේ පිම්පතුලේ අම්වේ බබාලා පුතේ මේ ප්‍රේම දඩයම පටන් ගත්තනේ. බලන කට්ටියත් උස්සන්න බලන්න. අන්න බලනවා. මේ ප්‍රේම දඩයම නම් බල්ලා අහුවෙන්නේ නැහැ. හොඳේ. විශේෂයෙන් ඉන්දියානු ටෙලිනාට්‍ය බලන්න එපා. ඒවා අපිට ගැලපෙන්නේ නැහැ. අහගෙන ඉන්න. පුතේ අහගෙන ඉන්න. සිවන්නේ නැන්දගේ තියෙන විශේෂත්වය මොකද්ද? සිවන්නේ නැන්දගේ තියෙන විශේෂත්වය තමයි හිටපු ගමන් ස්වරූප මාරු කරනවා. හිටපු ගමන් රිතික් වෙනවා. හිටපු ගමන් රිතික්ගේ අම්මා වෙනවා. හිටපු ගමන් චේසා වෙනවා. චේසගේ අම්මා වෙනවා. එක කෙලියයි. මෙයයි තුත් ඒ වගේ. මතක තියාගන්න පුතේ මිශ්‍ර සංඛ්‍යාත් හරියට සිවන්නේ නැන්ද වගේ. ඇයි සර් එහෙම කියන්නේ? ඩිංගකින්ටකෝ අගෙන. මිශ්‍ර සංඛ්‍යා වලට පුළුවන් විෂම භාග වෙන්න. විෂම භාග වලට පුළුවන් මිශ්‍ර සංඛ්‍යා වෙන්න. පැහැදිලිද? මතක තියාගනින් පුතේ මිශ්‍ර සංඛ්‍යා හරියට සිවන්නේ වගේ. හිටපු ගමන් ස්වරූප මාරු කරනවා. මිශ්‍ර සංඛ්‍යා වලට විෂම භාග වෙන්නත් පුළුවන්. විෂම භාග වලට මිශ්‍ර සංඛ්‍යා වෙන්නත් පුළුවන්. තේරුණාද? දැන් ඔන්න උදයන්ග සර් කියලා දෙන්න හදන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ කොහොමද? පට්ට අමාරුයි. එන්නම අමාරුයි. හරි. ඔන්න දැන් උදයන්ග සර් කියලා දෙන්න හදන්නේ පෑන පැත්තකින් තියන්න. අගෙන පෑන පැත්තකින් තියන්න. හරි. 5යි 3න් 2 දොනි පට්ට ලේසි බං. අගෙන මාර ලේසි මේක. 5යි 3න් 2 ඒයි එපා පැටිව අහගෙන ඉන්න හංගු. 5යි 3න් 2 මේක මට විෂම භාගයක් කරන්න ඕන. කරන්නේ මෙහෙම බලාගෙන. 3 වරක් 5 කීයෙන්? ඇහෙන්නේ 3 වරක් 5 3 වරක් 5 3 වරක් 5 15ට මේක එකතු කරනවා 17යි. යට ඉතුරු කවුද? ඔන්න උත්තරේ. තේරුණු කට්ටියත් උස්සන්න. ඕනම මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ කොහොමද? ආයිමක් කියලා දෙන්න. ආයිමක් කියලා දෙන්න. බලාගෙන ඉන්න. මේක මේකෙන් ಗುಣ කරනවා. 3 වරක් 5 3 වරක් 5 ආපු උත්තරේට මේ උඩ තියෙන එක එකතු කරනවා. කීයේ? එහෙනම් උත්තරේ
3න් 17යි. මෙතන 3 නම් මෙතනත් 3. තේරුණු කට්ටියට උස්සන්න. මේක කොටු කරලා තියාගන්න. මේ හැම ගානකම මෙහෙම ಗುಣ කිරීම එකතු කිරීම දාන්න ඕනේ නැහැ. පොඩකින් ලියන්න එපා. මෙන්න ඊළඟ එක. පුළුවන් කට්ටිය නැගිටින්න. සැරසෙන් ගාන දුන්නට පස්සේ නැගිටින්න ඕන. මගේ පන්ති එක්කෙනෙක්ටවත් මේක බැරි නම් මගෙන් වැඩක් නැහැ. මගෙන් වැඩක් නැහෙනි. මෙන්න ගාන. 4යි 3න් 2. ඉතින් කියන්න පුළුවන්. ගාන හදලා නැගිටින්න. මගේ ඔන්ලයින් සෙට් එක අත උස්සන්න බලන්න උත්තරය ආවන. මරු සුපිරි පට්ට. මොකෝ විතුන් ඇයි වාඩිලා ඉන්නේ? උදව් කරන්න යාළුවට. හරි වාඩි වෙන්න. පළමු උත්තරේ මගේ අහගෙන ඉන්න. මගේ පන්ති එක ළමයෙක්වත් වාඩි වෙලා ඉන්න බෑ. ගණන් දුන්නට පස්සේ නැගිටින්න ඕන. මෙන්න බලන්න. 3 වරක් 4 3 වරක් 4 3 වරක් 4 12යි 2යි යට ඉතුරු 3. අත උස්සන්න මේක ආපු දරුවෝ. අත උස්සන්න තා එකක් ඕන කට්ටිය. දෙන්න. ගණන් පෙරේතය වෙලා. මෙන්න දෙවෙනි එක. 7යි 5න් 3. 7යි 5න් 3. යකෝ හදලත් ඉවරයි. මරු. 7යි 5න් 3. මම කියන එක නා උත්තරේ කියන්නේ. පහෙන් 38ලු. හරිද? 5න් 38 ආපු කට්ටිය වාඩි වෙන්න. මොකෝ 5න් 38 ආව නම් වාඩි වෙන්න. පාඩ මොකක්ද? 5න් 43 වාඩි. බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සුදු බලාගෙන ඉන්න. 5 වරක් 7 5 වරක් 7 ඔයා ගත්තේ 8 වරක් පහනේ. ඒක නීති. තක්කරේ බැරුව කොහොම කරන්නේ? 5 වරක් 7 35යි 3යි. අත උස්සන්න මේක ආපු දරුවෝ. නියමයි. ඔන්ලයින් සෙට් එක තේරුණාද? තේරුණාද පුතේ? ඉක්මන් කරන්න. තව එකක් දෙන්න. 9යි 7න් 1 ඔට්ටුයි. 9යි 7න් 1. 9යි 7න් 1. 9යි 7න් 1. ඉක්මන් කරන්න. කලින්දු මං ඇහෙනවද? විනාරා. හරි ඉක්මන් කරන්න. නමයයි 7න් 1. හරි 9යි 7න් 2. හරි පාඩි වෙන්න පුතේ. බලමු උත්තරේ. කවුද කියන්නේ? ඔයා කියන්නේ. 7න් 64ලු. හරි අපුඩයක් ගහන්න යාළුවට හයියෙන්. ඔන්න බලන්න.
හතරක් නමය හතරක් නමය හතරක් නමය 63යි 1යි මරු සුපිරි ඇති ඇති දැන් ඇති ඉක්මන් කතා එකක් දෙන්න ඉක්මන් ලියගන්න හරි දැන් ඔන්න උදයන්ක සර් ගණන් කීයක් දෙන්නද ගණන් පහක් දෙන්න හදන පහක් හරි මගේ පුතාලා ටක් ගාලා මේ මිශ්‍ර සංඛ්‍යා ටික මොකද්ද කරන්න ඕන විෂම භාග කළ දෙන්න ඕන මොකද්ද කරන්න ඕන ලියන්න මෙහෙම පුතේ ප්‍රශ්නයක් පහත දී ඇති මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන්න ලියන්න ප්‍රශ්නයක් පුතේ විනාර කලින්දෝ ඉක්මන් කරන්න පහත දී ඇති මිශ්‍ර සංඛ්‍යා පහත දී ඇති මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන්න පහත දී ඇති මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන්න හරි ඉක්මන් කරන්න 7යි 9න් 5 5යි 8න් 3 10යි 7න් 3 8යි 6න් 5 4යි 10න් 7 9යි 11න් 3 හරි ඔන්න ඔය ගණන් ටික පුතේ කලබලයක් නැහැ මිශ්‍ර සංඛ්‍යා කරලා නැගිටින්න බලන්න හදලා පොත වහලා නැගිටින්න ඔන්ලයින් දරුවෝ ටක් ගාලා හදලා මට අත උස්සන්න ඉක්මන් කරා මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යා ටික විෂම භාග කරලා දෙන්න ඉක්මන් කරා ඉක්මන් කරා හරි
මගේ මගේ පන්තියේ කෙට්ටවත් වැඩ බැරි වෙන්න බෑ. හරි. වැඩ බැරි වෙනවනම් හරි. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. හරි. පුතේ මගේ පන්තියේ එක ළමයෙක්ගෙන්වත් මට අඩුපාඩු පේන්න බෑ. වාඩි වෙලා ඉන්නත් බෑ. හරි. දැන් උදව් කරන්න වාඩි වෙලා ඉන්න යාළුවන්ට. දැන් උදව් කරන්න. ළඟට ගිහලා උදව් කරන්න. චක්කරේ බැරි සීන් එක තියෙන චක්කරේ බෑ. හරි. වාඩි වෙන්න. ළමයි 3 දෙනෙක් ඉන්නවා. පුතේ චක්කරේ හදා ගන්න ඕන. සුදු මහත්තයෝ. මහත්තයෝ රතු පාට කොටු කොටු ෂර්ට් එක චක්කරේ හදා ගන්න ඕන අනිවාර්යෙන්. හොඳේ. මහත්තයටත් කියන්නේ මේ සුදු මහත්තයටත් කියන්නේ. පුතේ චක්කරේ නැතුව ගණන් උගන්නන්න බෑ. ඒක පට්ටපල් බොරුවක්. උගන්නනවා නම් ඒක පට්ටපල් බොරුවක්. අනිත් ළමයිට වැඩ පුළුවන් වෙන්නත් ඔයාලට හිර වෙන්නත් හේතුව එතන. දොනි තේරුණාද? හරි. මෙන්න පළවෙනි කුරු උත්තරේ. හරිනම් රතු පෑන් අරගෙන හරි දා ගන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. 9 වරක් 7 9 වරක් 7 උත්තරේ 9 වරක් 7 63යි 5යි අත උස්සන මේක ආපු දරුවෝ හරි දා ගන්න. සුපිරි මරු පට්ට මරු 5 වරක් 8 5 වරක් 8 40යි 3යි 8න් 43 ආව නම් අත උස්සන්න. මරු සුපිරි පට්ට. අපේ තිත්තිත් තෝනි හරිද? ඊළඟට 7 වරක් 10 70යි 3යි අත උස්සන්න මේක ආපු දරුවෝ මරු නියමයි සුපිරි. 8 වරක් 6 චක්කරේ බැරි නම් කරන්න බෑ ඉතින් මේක. 8 වරක් 6 48යි 5යි 53 ආපු කට්ටිය අත උස්සන්න 6න් 53. හරි දා ගන්න පුතේ බය නැතුව රතු පෑනෙන් හරි දා ගන්න. මරු සුපිරි. 10 වරක් 4 10 වරක් 4 40යි 7යි අත උස්සන්න මේක ආපු දරුවෝ. 11 වරක් 9 11 වරක් 9 99යි 3යි 102යි අත උස්සන්න මේක ආපු දරුවෝ. මරු සුපිරි. තා ගණන් දෙකක් දෙන්නද? දැන් පුතාලට පුළුවන් ද මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන්න? අද ගෙදර ගිහිල්ලා කාට හරි උගන්වනවද? අනිවාර්යෙන් මෙන්න ඊළඟ එක. විස්සයි 8න් 1 පරිස්සමෙන් හදන්න. සුපිරි ගණන් දෙකක්. කලබල නැතුව හදන්න. 13යි 10න් 7
මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යා දෙක විෂම භාග කළ දෙන්න ඉක්මන් කරා. මේ මිශ්‍ර සංඛ්‍යා දෙක විෂම භාග කළ දෙන්න. අදල ඉවරයි 1. නියමයි. පොත වහන්න. තරංගෙට ගණන් හදන එකම පන්තිය. තරංගෙට ගණන් හදන එකම පන්තිය මේ පන්තිය විතරයි. පොත වහන්න. අරු. ඔන්ලයින් සෙට් එක නියමයි. සුපිරියට වැඩ ටික කරන් යනවා පට්ට. චක්කරේ පුළුවන් නම් එච්චරයි. පොත වහලා නැගිටින්න. පටපිට බලන්න එපා කාගෙන්වත් බලන්න එපා පොත වහලා නැගිටින්න. නියමයි. මරු නැගිටින්න. පොත වහලා නැගිටින්න. පොත් අහන්න. මම කියනකම් උදව් කරන්න එපා. කාටත් කවුරු බිව්වේ අම්මගේ මව් කිරිනේ. කාටත් එකම මොලේ තියෙන. කවුරුවත් උදව් කරන්න එපා. එයාට තනියෙන් ගමනක් යන්න දෙන්න. උදව් ඕන නම් කියන්න. අටවරක් 20 කියේ. අටවරක් 2 කියේ. 10 එහෙනම් අටවරක් 20 160යි. 161 161. පිටුම් ඉක්මන් කරන්න චක්‍රේ පාඩම් කරන්න වෙනවා එයිමත් හොඳේ. සුදු නෝන මොකෝ චක්‍රේ බෑ. අටවරක් 20 කී. අටවරක් 2 කී. 10යි. අටවරක් 2 10යි. 16. එහෙනම් අටවරක් 20 160යි. 161 161. හරි වාඩි වෙන්න. රයිට්. බලන්න. අටවරක් 20 160යි. සුදු නෝනා අටවරක් 20 160 161යි. අත උස්සන්න මේක ආපු දරුවෝ. මරු. දහවරක් 13 130යි. දෝනි 130යි 7යි කීයද? අත උස්සන්න මේක ආපු දරුවෝ. රයිට් එහෙනම් ලබන සතිය හම්බ වෙමු. ඔයාලා ටියුට් එක දුන්නද? පොඩක් ඉන්න. හරි ඔන්ලයින් දරුවන්ට ටියුට් එක ගෲප් එකට වැටෙනවා. හරිනේ? හරි. අනික් කට්ටිය ටියුට් එක ගන්න ඉක්මන් කරන්න. හරි. එහෙනම් ටියුට් එක අරගෙන යමු. නැගිටලා ආයිබෝවන් කියන්න. ආයිබෝවන් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. හරි. අනිවාර්යෙන් ටියුට් එක කරන් එන්න ඕන ලබන සතියේ සාකච්ඡා කරනවා. හරි පුතේ වැන්ද වගේ තමයි. කොහොම යම් පුතේ.